තෙරුවන් සරණයි සියලු දෙනාටම අවසරයි ගෞරවනීය ස්වාමින්වහන්සේ. අද අපි මේ දුරස්ත භාවනා වැඩසටහනේ 3 වෙනි දවසේ ප්‍රශ්න උත්තර වෙලාවටයි සම්බන්ධ වෙලා ඉන්නේ. මේ වෙන විට මට ලැබිලා තියෙනවා ප්‍රශ්න 20ක් විතර. මම හිතන්නේ මේ සියල්ලම අපිට සාකච්ඡා කරන්න ඉඩ ලැබෙයි කියලා. එහෙම වුණොත් පිට කොටසක් පිට තියාගන්න වෙනවා. මම පළවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා ගෞරවනීය ස්වාමින්වහන්සේට. ගෞරවනීය ස්වාමින්වහන්සේ, සක්මන් භාවනාවේ අඩි 20ක පමණ තීරුවක් තෝරා ගතිමි. ලනුපදුරක් නම් නැත. මම දැන් මෙතන අදිටනින් යුතුව දකුණ වම වශයෙන් සක්මන ආරම්භ කළෙමි. දකුණු පාය වෙත කයේ බර දෙන විට වම් පාදය සැහැල්ලු වේ. ඒ අයුරින් කයේ බර පාදයෙන් පාදයට මාරු වෙන අයුරු දුටු වෙමි. වරක් දන හිසේ වේදනාවක් දැනුණද එහි අනිත්‍ය බව මෙනෙහි කිරීමත් සමග එය නැති විය. නැවත දකුණු පාදයේ පොළවට මත රැඳෙමින් දකුණු පාදයේ ඉදිරියට බර දැනුනි. වම් පාදයේ සැහැල්ලු විය. පර්යංක භාවනාව. මම දැන් මෙතන අදිටනින් යුතුව නාසිකාග්‍රයේ හුස්ම රැල්ල වදිමින් ඇතුළු වන අයුරුත් සෙමෙන් පිටවන අයුරුත් දැනුනි. වර එක දික් හුස්මක් විය. එය උදරය කරාම යන බව දැනුණද නාසිකාග්‍රයේ වදිනු දැනුනේ නැත. ස්වාමින් වහන්සේ නින්දට හසු වුණේ නැති නමුත් ගැස්සෙන පැද්දෙන ලෙස දැනුනි. ඒත් සිත හුස්ම කෙරෙහි තිබුණි. මෙතරම් දුරට හෝ සිත පවත්වා ගැනීමට හැකි වූයේ පසුගිය පෙබරවාරි මාස නිස්සාරණ වනයේ ඔබ වහන්සේ යටතේ තිබුණු භාවනා වැඩමුළුව නිසාම බව සතුටින් කියමි. කොවිඩ් වසංගතය මට නම් වසංගතයක් බව දැනෙන්නේ නැත. කාලය සක්මනත් පර්යංක භාවනාවත් අතර ගත කරන විට කිසිම අලස බවක් හෝ හිරවීමක් නොදැනේ. ඔබ වහන්සේට අනේක වාරයක් පින් අනුමෝදන් කරමි. නිදුක් නිරෝගී බව ලැබ මේ අත් භවයේදීම සසර දුකින් නිමා කර ගන්නට හැකි වේවායි පතමි. ත්වන් සරණයි. හොඳයි, මේකේ වාර්තා කරලා තියෙන විදිහට ඒ බාධක කරදර තියේදී තරමනේ හිත පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් ඒක මේ රචනා කරනකොට නැත්නම් වාර්තා කරන විට කියන්න පුළුවන් නම් බාධකේ මේකයි. ඒ බාධකේ තියේදීත් මට මගේ ආනපානේ බලා ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් ඉස්සරහට යනකොට මේ බාධක දෙක තුනක් මැද හතරක් පහක් මැද යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක අපි කියන්නේ දීවැල කපාන ඉදිරියට යනවා වගේ කියලා. ඉතින් ඉස්සලා හිතන්නේ මේ කරදර ඇත්තරම අපේ බමනට බාධාවක් කියලා නෑ. ඇත්තරම ආශිර්වාදයක්. ඒක අරියාදුවට නෙවෙයි එන්නේ. අපිට පුළුවන් පල්ලෙවෙනිම අවස්ථාවේදී අපි එක පාදකයක් කපාගෙන යනවා. ඊට පස්සේ දෙකක් කපාගෙන යනවා, තුනක් කපාගෙන යනවා, හතරක් කපාගෙන යනවා. මට්ටමක් පැනනට පස්සේ මූල කර්මස්ථානයක් කියලා එකක් නෑ. එන ඔක්කොම දිගේ ඉදිරියට යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකේ පළවෙනි පාඩම ලැබිලා තියෙන වාර්තා කරලා තියෙන විදිය තවත් ඍජු කර ගන්න පුළුවන් වෙයි ඉස්සරහට. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. හේමන්ත මේ ප්‍රශ්න 20 කෙටියෙන් ලියලා තියෙන ප්‍රශ්න වලට මූලිකත්වය දෙන්න. එතකොට අපිට මේ උනන්දු කරවීමක් කරන්න පුළුවන් කට්ටියට කෙටියෙන් ලියන්න. එහෙමයි. ඊළඟ ප්‍රශ්නේ ස්වාමින්වහන්ස ආනාපාන සති භාවනාවට වාඩි වන විට දෙපය බිම ගැටී තිබීම අනිවාර්යද? ඇඳක් මත හිඳගෙන දෙපය දිගු කොට තබාගෙන භාවනාව කිරීම වරදක් තිබේද? මේ වන විට යටිපතුල පොළවේ ස්පර්ශ නොවන නිසා කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. කමන්න ඔළුවෙන් හිටියක් ප්‍රශ්නයක් නැහැ, කරන්නේ ආනාපාන. ඊළඟ ප්‍රශ්න සාවිධාංශ සුපුරුදු ලෙස බුදුන්ට පෑන් පූජා කර සක්මනට පෙර සංසුන්ව සාදාගත් තේකෝප්පය දෝතින් මල්ලාගෙන සිටින විට ඇඟිලි වලට සිට අත්ලේ සෑම තැනම හොඳට උණුසුම දැනී ඒකෙන් උගුරක් බොන විට එහි උණුසුම සතිමත් වූයෙමි. දිවේ උගුරේ කලනාලයේ දිගේ ආමාශයට යන තුරුම උණුසුම පැතිර යන බව එයට සතිමත් වූයෙමි. මුහුදු රැලි වෙරළට ළඟා වෙන වාසේ සෙමෙන් ආමාශයේ පැතිරෙන විට ඒ ගැනත් සතිමත් වූයෙමි. ඒකේ උණුසුම ගලනාලයේ පුංචි වංගුවක් අරගෙන යන බවද දැනගත්ෙමි. උගුරෙන් උගුරට සතිය පැවැත්වූයෙමි. ඒ ටික ඉවර වන විට ඉහත ආහාර පද්ධතියේ කොටස්වල උණුසුමේ වෙනසක් අඩුවන බව අවබෝධ කළෙමි. ඒක ටිකින් ටික අඩුවන විට ඇඟිලි වලට දැනෙන උණුසුම ටිකෙන් ටික අඩුවන බවට සතිමත්ව නිරීක්ෂණය කළෙමි. අත්ලේද අඩු වී නැති වී යන බව දැනගතිමි. දැන් අත්ලේ ශරීරයේද කෝප්පයේද උණුසුම් වල වෙනසක් නැති බවද නිරීක්ෂණය කළෙමි.
මට අවබෝධ වූයේ මෙය ඇතිකල්හි තේක උණුසුම ඇතිකල්හි ඇති වෙන ආහාර පද්ධතියේ කොටස් වලට උණුසුම දැනෙන්නේ මෙය නැතිකල්හි මෙය නැති වේ. ඒතරම් පැහැදිලි නැහැ. හේතු ඇතිකල්හි ඵලය ඇති වේ. උණුසුම තියෙන තාක්කල් උණුසුම ශරීරයේ උණුසුම කොටස් වලට දැනුණද එය ඉවර වූ විට එය නොදැනී ගිය තාපය වැඩි තැනක සිට අඩු තැනට ගලා ගොස් සමතුලිතතාවයකට පත්වීම ධර්මතාවයක් නොවේද? නමස්කාර කරමි. වරද නිවැරදි කරන ලෙසට ඉල්ලා සිටිමි. මේකේ අර මේ ඇති කල්ලි මේ වන්නේ මේ නැති කල්ලි මේ නොවන්නේ මේ නිරුද්ධ වන කල්ලි මේ නිරුද්ධ වන්නේ කියන කතාව බැලුවට ගලනාලෙන් පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ දැනෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය ශරීරයේ ස්වභාවය. ඉතින් එහෙම දැනෙනවයි කියලා හිතාන බැලුවොත් දැනෙනවා. ඒක කන්ඩිෂනින් එකක්. ඒ නිසා ගලනාලෙන් එහාට පොලිඩෝල් බිව්වක් දැනෙන්නේ නැහැ. ගලනාට යනකම් දැනෙනවා. ඉන් එහාට ස්නායු නැහැ. මොකද ඒ හැටියට අපිස්චර්මේ නෙවෙයි වැඩ කරන්නේ. ස්නායු තියෙන අපිස්චර්මේ විතරයි. ඉතින් ඒ පල්ලෙහාට දැනෙලා තියෙනවා මේ චින්තාමය එකක්ද ඇත්තටම ප්‍රත්‍යක්ෂයක්ද කියන්න බෑ. නිසා ගල්නාට යනකම් දැනෙනවා කියන එක නම් ඇත්ත. ඊට පස්සේ බඩට ගිහිල්ලා මේ රැලි ගහන විදියට පැතිරෙනවා දැනනවා කියන එක සාමාන්‍යයෙන් ඒක මේ එච්චරම සංවේදී නෑ. බඩ රිදෙන්නේ නැහැ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒ ආහාර ගන්නකොට දැනෙන දේවල් වල ප්‍රධාන දැනෙන්න තියෙන උගුරෙන් පල්ලෙහාට යනකම් විතරයි. ඊට පස්සේ ඒවා ක්‍රමාංකුංචන ක්‍රියාවලියකින් යන්නේ. ඒ නිසා මේ ඇති කල්ලි මේ වන්නේ මේ නැති කල්ලි මේ වන්නේ කියලා හිතාගෙන බැලුවොත් ඒව උනත් පේන්න ඉඩ තියෙනවා. ඒක තමයි ඔය මේ හුඟක් දැනගත්තාම තියෙන වැරද්ද. අපිට මූලධර්ම එපා දැනෙන ටික ලියන්න. ඊට පස්සේ අපි මූලධර්ම මේ ඇති කල්ලි මේ වන්නේ මේ නැති කල්ලි මේ වන්නේ මේ නැති නිරුද්ධ වන්නේ මේ නිරුද්ධ වන්නේ කියන එක අපි පැත්තක තියලා ඒ මූලධර්මයේ ඇඟෙන විදියට දැනෙන විදියට ලියනවා මිස මූලධර්මයේ කියලා ඒට අනුව බලන්න යන්නත් එපා. ඒ අනුව රචනයේ ගොඩනගා ගන්නත් යන්න එපා. ওই විදියට දිගට කරගෙන යන්න පුළුවන් තරම් ප්‍රත්‍යක්ෂයට මුල් තැන දීලා. අපි යනවා ඊගාවෙකට. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඥානලතා මහත්මිය මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා තියෙන්නේ. දැනට මා දිනකට පැය දෙකක් එකහමාරක පමණ කාලයක් උදෑසන 3 සිට 5 දක්වා පර්යංක භාවනාවේ යෙදෙමි. දෛනික කටයුතු වලදී නිතරම ඈතින් ඇසෙන රැහැයන්ගේ නාදයට සමාන නාදයක් දෙසවනේ ඇසේ. හැකි සෑම විටම යන්නේන සිතුවිලි පිළිබඳව සතියෙන් සිටිමි. ඊට අමතරව ඔබ වහන්සේගේ පටිච්චසමුප්පාද දේශනාඩංකු පොත්වල මෙන්ම අති ගෞරවනීය කටුකුරුන්ගේ ඥානන්ද ස්වාමීන් වහන්සේගේ නිවනේ නිවින්න පොත්වල අධ්‍යයනය කරමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ දැනට කාලයක් තිස්සේ පර්යංක භාවනාවේ යෙදී මුලින්ම දෙසවනේ හඬට සවන් දෙන අතර යන්නේන සිතුවිලි දෙස විනාඩි 10ක් පමණ කාලයක් සතිමත්ව සිටිමි. ඉන්පසු කිසිත් නොදැනී යයි. විනාඩි 20ක් 30ක් පසුවීමෙන් අනතුරුව නැවත සතිමත් වේ. මේ වන විට මාගේ හිස පිටුපසට නැමී ඇති අතර උගුරේ වියලි ස්වභාවයක් පවතී. ඉතා කරුණාවෙන් මේ පිළිබඳව උපදෙසක් ලබා දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ කියන தত্ত্বය දරාගෙන ඉදිරියට යන්න පුළුවන් නම් උපදේශ මොකුත් ඕනේ. මේක දරාගෙන යන්න බැරි නම් විතරයි අපි ඒකට පිළියම් කරන්න ඕනේ. මොකද ඒක භාවනාවෙන් පටන් ගන්න යන භාවනාවෙන් උත්තර ලැබෙනවා. අපිට දරා ගන්න බැරි නම් විතරක් අපි අතරමැදි අත දානවා, හොට දානවා, සොයනවා. ඒ නිසා මේ ඇයින රැහි සද්ද වගේ සද්දේ දරා ගන්න බැරි නම් අපි පිළියමක් කරනවා. ඒකේ සාමාන්‍ය භාවනාවෙන් එකක් නම් භාවනාවෙන් එකට භාවනාවට එකකින් අනුග්‍රහයක් ලැබෙනවා. ඒක තිබුණා කියලා බාධාවක් නැහැ. උළුව පිටිපස්සට නැමෙන උගුර වේලෙනවා. දරා ගන්න බැරි නම් අපි පිළියම් කරමු. දරා ගන්න පුළුවන් නම් භාවනාවට කියන්නේ උඹමයි හදාගත්තේ උඹ බබා බාරගනින් කියලා. ඒකට අපි කියනවා බොඩි නොලෙජ් කියලා. ඒ නිසා දරා ගන්න පුළුවන් එකක් නම් ඔහොම ඉදිරියට යන්න එකක්වත් අමතර දේවල්වත් අභාව මේ සෞඛ්‍යයට බාධා දේවල් නෙවෙයි. දරා ගන්න බැරි නම් විතරක් පිළියමක් කරන්න. ඒකට ශරීරයෙන් අහන්න මොකද්ද කරන්න ඕන කියලා එයා ඒකට උත්තරේ දෙනවා. ඒකට අපි කියන්නේ බොඩි නොලෙජ් කියලා ඇඟෙන් අහනවා. ඉතින් ඒ විදිහට අපි ඉදිරියට යන් ඔයගේ බාධක පැමිණේ. ඒක බාධක කරගන්න එපා. සාධක කරගන්න උත්සාහ කරන්න කියලා අපි යනවා ඉස්සරහට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ අත්දැකීම උදයානි ලියලා තියෙන්නේ. හිත අතීතයට හා අනාගතය ඔස්සේ යන විට වර්තමානයට ගත්ෙමි. මෙසේ කරගෙන යන විට වර්තමානයේ ඉන්නා බවක් නොව වර්තමානයේ අතතියා නැවැත්විය නොහැකි වේගයක් සිදුවන බවක් දැනුනි. දවසේ කටයුතු කරන අතර දිනක් යම් හිස් ආලෝකයක වැනි ස්වභාවයක් අරමුණු විය. මද සතුටක් දැනින.
එය නැති වෙන විට ඇහෙන්න පෙනෙන්න වූ බවක්, ඒ අවස්ථාවේ ඇහිම පෙනීම නො වූ බවත්, එය පවත්වන්න කැමැත්තක් ඇති වූ බවත්, කරගෙන ගිය කටයුත්ත මොහොතකට අමතක වූ බවත් පසුව සිහිවිය. සතිය නැති වූ විට ඇතිවන දැනගැනීමත්, ඒ ගැන මෙනෙහිවීමත්, සතිය පැමිණි බව දැනගැනීමත් තුනක් බවත්, එම තුන දැනගත්තේ සතිය තිබුණ නිසා බවත්, එසේනම් සතිය නොමැති අවස්ථාවක් නැති බවත් දැනේ. මේ දිනවල විදුලියක් වැනි නළලේ දඟලන ගතිය නහය මැද තෙක් දැනීමත්, හුස්ම ඉතා සියුම්ව දැනීමත් ප්‍රකට වේ. එදිනෙදා වැඩ අතර දැනෙන විට බැලීමට යාම නිසා ගැටීමක් මුලින් සිදුවිය. එයට විශේෂයක් නොදී කටයුතු කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒ පසුපස්සේ රචනයේ පසුපස කොටසවල තියෙන එක අපි ඉදිරියට දැම්මොත් අතීත අනාගත වර්තමාන වශයෙන් හිත විසිරුණාට කොයි වෙලාවෙ හිත තියෙන්නේ වර්තමානයේ පමණයි. වර්තමානයේ තමයි අතීතේ හිතන්නේ. වර්තමානයේ තමයි අනාගතේ හිතන්නේ. නිසා වර්තමානයේ තියෙන්නේ අධික වේගයක්. අතීතේ කියන්නේ ඒ වේගෙම තියෙන මොකද්දෝ ප්‍රපංචයක් විතරයි. අනාගතේ කියන්නේත් ඒකයි. ඒ වගේම අනිකුත් අරමුණුත් එච්චරයි. නිසා අපි මේවට කලබල වෙන එක, පශ්චාත්තාප වෙන එක තමයි පෘථජනකම. හරියට කාරණාව දන්නවනේ හැම වෙලාවෙම අපි ඉන්නේ සතියෙන්. ඉතින් ඒ නිසා ප්‍රසන්න මනසක් ඇති කරගෙන ඉන්නේ සතියෙන් අන්න ඒකට මම සතුටෙන් ජීවත් වෙනවා කියලා ගියොත් මනසාචේ පසන්නේන භාෂතිවා කරෝතිවා තතෝනං සුඛමං වේති ඡායාව අනපායනි. එතකොට තමයි අත නැරේන හේවණැල්ල වගේ ජීවිතේ සුඛයක් වෙනවා. මේ සතිය පිහිටවන තටමනකොට සතිය අරකට කැඩුනා මේකට කැඩුනා කියලා චෝදනා කරනකොට තමයි අර පදුට්ට මනස අප්‍රසන්න මනස ඉන්නේ. අන්තිමට තේනවා ඒක ඉතින් කර්ම ගෙවෙන වෙලාවක්. එහෙම නැත්නම් බැලුවාම කොයි වෙලාවෙ සතියෙන් තමයි ඉන්නේ. ඒ නිසා ඒකට උනන්දු කරවන්න කියනවා. අපි උපදිනකොටම නිවන් දැකලා තියෙන්නේ. ඉතින් ඒක දන්නේ නැති නිසා අරයට මට ඇඟිලි දික් කරනවා. අතර මෙතන නිවන තියෙනවා. දඹදිව යන්න ඕනේ. මෛත්‍රී බුදුහාමනිකන් ඉන්න ඕනේ කියලා කල් දානවා. මේ වෙලාවේ තියෙනවා කිව්වොත් කවුරුත් නැහැ කියන කෙනෙක් නැහැ. ඒ නිසා අපි සතියට ඒ තැන දීලා ඉදිරියට යමු. ප්‍රසන්න මනසෙන් ඉදිරියට යන්න කියලා කියනවා. Teruvan Saranai Swamini answer. This question raised from Chamari. Venerable Bhante, I have not practiced walking meditation for last couple of months. Today the focus was the sensation of soul touching the floor. Managed to notice this for about 6 or 7 steps. Then the mind wandered. Managed to bring the awareness back fairly soon after. Meditation was 25 minutes long. Towards the end, I think in the last 10 minutes, I noticed the mind would stay with the sensation of the feet for a few more steps. Around then, I felt the body and mind both feeling peaceful, body feeling a bit more peaceful than the mind. This immediately followed by the need to close my eyes. I quickly checked and realized I didn't feel sleepy or dull. The image of sitting meditation pose with eyes closed appeared in my mind. Then the focus returned to sensation of the feet and didn't have the sensation of wanting to close the eyes again. I also noticed the body's effort in keeping its balance while moving the weight from one foot to the other. The sensation of lingered for about half an hour. My question is to you, Bhante, is what do I need to adjust in the walking meditation? My sitting meditation practice is more regular. It is better to alternate between the two as in the rest setup. Teruvan Saranai. Disturbance එකක් තියෙනවා හේමන්ත. Anyway, that walking meditation, it has been noted that you can walk about certain steps and then mind is wandering. It's quite a diagnostic discovery. So therefore, whenever you reach seventh step, be prepared. Now it's about to jump out.
And as and when the meditation is continuing, if the number is increasing, it's a quantitative increase in the mindfulness. And meanwhile, if you can understand the hardness, toughness, stiffness, tension, heel, arch, toes, and the other detail of the soul, that will be qualitative differences. So catch them as much as possible and put into your report. That means you have to observe very closely. That is the way you can facilitate walking meditation. And quite natural, soon you will find big progress in walking meditation if you observe very vigilantly and closely. We are moving to the next. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පුබුදුනි ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්නය මෙම අත්දැකීම මා ලැබුවේ රාත්‍රී නිින්දට යාමේදීය. ඒ මොහොතේ මාහට තද දතේ කැක්කුමක් ඇති වී තිබූ බැවින් නිින්දට එය මහත් බාධාවක් විය. මේ හේතුවෙන් මා දත් කැක්කුම දෙස බලා සිටීමට යොමු විය. එවිට දැකගත හැකි වූයේ දත් කැක්කුම මුහුණේ වම්පස පුරා පැතිර තිබූ බවයි. ටික වේලාවකින් මාහට තවත් ලං වී දත් කැක්කුම නිරීක්ෂණය කරන්නට හැකි විය. එවිට දැකගත හැකි වූයේ දත විදුරු මහට සම්බන්ධ වන ස්ථානය අභ්‍යන්තරයේ ඉදි කටුවකින් කඩින් කඩ නොනවත්වාම ඇනීමෙන් හටගන්නා ආකාරයේ වේදනාවක් ඇතිවන බවයි. එවිට එම ස්ථානයෙන් වේදනාව තන්තු ආකාරයෙන් දෙයක් දිගේ හිස දෙසට ගලා යන ස්වභාවයක් පෙනෙන්නට විය. මද වේලාවකින් වේදනාව පහව ගොස් එය දැනීමක් බවට පමණක් පරිවර්තනය වී තිබුණි. ඉන්පසු අවධානය ශරීරයේ දෙසට යොමු විය. එවිට දැකගත හැකි වූයේ ශරීරය වටා කවරයක් ඔතා ඇති ආකාරයේ ස්වභාවයකි. එමෙන්ම ශරීරයේ මැද කොටසට වන්නට සීතල ස්වභාවයක්ද වටේට උණුසුම් ස්වභාවයක්ද ඇති වී තිබුණි. ශරීරය විසින් චලනය වීමට අකමැති බවක් පෙනෙන්නට විය. නැවත මා අවධානය දත ඔස්සේ එන දැනීමට තැබුවෙමි. ඊට මොහොතකින් මා නින්දට වැටුණි. මා පැය 4ක පමණ කාලයක් නින්දේ සිටින්නට ඇත. එක්වරම මා අවදි විය. එවිටද දැකගත හැකි වූයේ පෙර දින රාත්‍රියේ ශරීරය වටා තිබූ කවරය එලෙසම පවතින බවයි. මේ අවස්ථාවේ මා සිත යොමු කළ යුත්තේ කුමකටදයි සිතාගත නොහැකිව සිත මේ අත දුවන්නට විය. ශරීරය වටා තිබූ කවරය නැති වී ගියේය. මා අවදි වීමට තිබුණේ පෙරවරු 5:30ට වුවත් අලුයම 3:15ට පමණ අවදි වී අඩු නිින්දක් ලැබුවත් වෙනදාටත් වඩා ප්‍රබෝධමත් ගතියක් දැනෙන්නට විය. මාලද මේ අත්දැකීම කුමන ආකාරයේ තත්ත්වයක්දයි මාහට දැනුමක් නොමැත. එහෙයින් එම தත්ත්වය පහදා දෙන මෙන් මෙවන් අවස්ථාවකදී මා මීළඟට කළ යුත්තේ කුමක්දයි වටහා දෙන මෙන්ද ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. ත්වන් සරණයි. මේ වගේ ඉතින් එක දේවල් එනවා. ඒකෙන් අපිට පෙරතරම් අඳින්න බෑ. මොකද එන කරදරවල හැටි වෙනස්. නමුත් එකක් කියන්න පුළුවන්. කොයි කරදරේ ආවත් ඒක සතියට යොමු කරගත්තොත් ඒකෙන් පාඩමක් හම්බ වෙනවා. කරදරේ එන්නේ කියලා කියන්න බෑනේ. එන කරදරේ පැමිණි දුක් පැමිණි රහයි කියලා ඒට සතිය යොදා ගැනීම තමයි වෙලා තියෙන්නේ. ඒක හොඳ ලස්සනට කෙරලා තියෙනවා. ඒක නිසා ඉදිරියටත් ඒ වගේ කොයි දේ වෙනවත් කොයි කරදරයක් වුණත් එන්න පුළුවන්. ආවොත් එකම බේතයි තියෙන්නේ. සතියේට ඒක ලක් කරන එක. ඊට පස්සේ මේ වේදනාවේ විපරිණාමය බලාගෙන ඉන්න එක. ඒක හැම වෙලාවෙම ලෙඩේටත් බේතක් වෙනවා. සතියේ වර්ධනයක සිද්ධ වෙනවා. දුක්ඛ සත්‍ය පිළිබඳව අවබෝධයේ පුළුල් වීමක් සිදු වෙනවා. ඒ නිසා එවැනි දේවල් වලට සූදානමින් ඉදිරියට යන්න කියලා කියනවා. මේ හේමන්ත කතා කරනකොට පොඩි ඩිස්ටර්බන්ස් එකක් එනවා හේමන්ත. දැන් ඇහෙනවද ස්වාමීන් වහන්සේ? චරචර ගන්නවා මේ වයර් කනෙක්ෂන් එකක් වෙන ඔය වගේ සවුන්ඩ් එකත් ඉහළ පහළ යනවා. මම බලන්නම් මේ මයික් එක චේන්ජ් කරන්න හෙට. මයික් එක නැත්තම් හේමන්තව චේන්ජ් කරන්න වෙනවා. එහෙමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ත්වන් සරණයි. මම භාවනාවට ආධුනිකයෙකි. ගස්ත වැඩමුළුවේහි උපදේශ වලට අනුව මාගේ පළමු කමඨහන් වාර්තාව පහත පරිදි ඉදිරිපත් කරමි. අඩුපාඩු පෙන්වා දී ඉදිරියට යාමට උපදෙස් දෙන මෙන්ද ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව විනාඩි 10ක්. සක්මනේදී පයෙන් පයට බර මාරු වෙන ආකාරය නිරීක්ෂණය කළෙමි. යටිපතුල පොළවේ තද ගතිය දැනීම පාදය මාරු කිරීමත් සමග වෙනස් වන බව දුටිමි.
දකුණු පාදයේ බිම තැබීමේදී පතුලේ අඩියේ සිට ඇඟිලි දෙසට පීඩනය පැතිරෙන බවත් ඒ සමගම වම් පාදයේ පීඩනය එම දිශාවටම ලිහිල් වීගෙන යන බවත් දැනුනි. වම් පාදයේ පොළවෙන් එසවෙන මොහොතේදී වම් යටිපතුලට දැනෙන තද ගතිය අවමයක් බවත් දකුණු යටිපතුලට දැනෙන තද ගතිය උපරිමයක් බවත් දුටුවෙමි. කාපට් එකේ සිට ලී පොළවට මාරු වීමේදී තද ගතියට අමතරව පතුලට දැනෙන සීතලද ඒ ආකාරයෙන්ම වෙනස් වෙන බව දුටුවෙමි. මේ ක්‍රියාවලිය පාදයෙන් පාදයට මාරු වෙන ආකාරය විනාඩි 10ක් පමණ වේලාවක් බලා සිටියෙමි. යම් යම් දේවල් මතකයට ආවත් ඒ ගැන සිතීමට උවමනාවක් දැනුනේ නැත. ඉන්පසු පර්යංකයට හිඳගතිමි. පර්යංක භාවනාව විනාඩි 40ක්. භාවනාවට හිඳගෙන ඉඳගත් ඉරියව්වට හිත යොමු කළෙමි. ශරීරයේ පහළ කොටස පොළවට තද වෙලා ඇති බවත්, දනහිස් ළඟින් නැමී තද වී ඇති බවත්, අත්වල බර පහළ දෙසට ඇදී තිබෙනු දැනීමෙනුත්, අතේ පහළ කොටස පාදය හා ස්පර්ශ වී තිබෙමිනුත් හිඳගෙන ඉන්නා බව හඳුනා ගතිමි. මෙසේ ඉන්න විට ශරීරයේ උඩ කොටස වේගයෙන් ඉහළ පහළ යන බවක් දැනුනි. ඒ දෙසට අවධානය යොමු කළ විට ශරීරය ඉහළ යාමේදී ශරීරය ඇතුළත සිට පිටතට ඇදෙන බවකුත්, පහළ යාමේදී ශරීරය ඇතුළට හැකිලෙන බවකුත් පෙනුනි. ඒ දෙස බලාගෙන ඉදිද්දී ඉහළ පහළ යන වේගය අඩු වීගෙන ගොස් ඇදෙන හැකිලෙන ක්‍රියාවලිය ඇතුළත තවත් ලක්ෂණ ඇති බව පෙනුනි. ශරීරය පිටතට ඇදෙද්දී පීඩනයක් උදරයේ ඉහළ කොටසේ සිට ගලාගෙන ගොස් බෙල්ල උඩ ඇතුළත තැනකදී නතර වෙන බවත්, ඇතුළට හැකිලීමේදී පීඩනය එම ස්ථානයේ සිට පහළට ගලාගෙන ගොස් උදරයේ ඉහළ තැනකදී නතර වෙන බවත් දුටුවෙමි. මෙය දිගටම තරංගයක් මෙන් සිදුවන බවත්, තරංගයේ ඉහළම ලක්ෂය බෙල්ල ඇතුළත පීඩනය වැඩියෙන් දැනෙන තැනත්, පහළම ලක්ෂය උදර ප්‍රදේශයේ පීඩනය වැඩියෙන් දැනෙන තැන බවත් දුටුවෙමි. මේ ලක්ෂ දෙක අතරදී පීඩනය බෝලයක් මෙන් එහා මෙහා ගමන් කරනවා මෙන් පෙනුනි. තවත් බලාගෙන ඉඳී ඉහළම තැනදී විදිහට දිශාව මාරු වෙන බවත්, ඒ කියන්නේ ස්මූත් විදිහට දිශාව මාරු වෙන බවත්, පහළම තැනදී පොඩි කැඩීමක් එක්ක දිශාව මාරු වෙන බවත් පෙනුනි. ටික වේලාවක් යන විට ඉහළම තැනත් පහළම තැනත් එකිනෙකට ලං වෙමින් ඇවිත් පපුව මැද එක තැනක පමණක් ඉහළ පහළ යාම සහ පිම්බීම හැකිලිම දැනෙන්න පටන්ගත් අතර ඒකේ ඉන්ටෙන්සිටි එක ටික ටික අඩු වෙලා ගොස් යම්තම් දැනෙන තත්වයකට පැමිණියේය. පර්යංකයේ ඉන්න විට මුලදී සිතුවිලි බෑග්ග්‍රවුන්ඩ් එකේ දාලා තියෙන රේඩියෝ එකකින් ඇහෙන සද්දයක් මෙන් දැනුනි. එය අරමුණට සිත තියාගන්න බාධාවක් වුණේ නැත. නමුත් භාවනාව මැදදී කිහිප විටක් බාහිර සිතුවිලි වලට වැඩියෙන් හිත ගොස් පිම්බීම හැකිලීම් වාර 10ක් පමණ ඇතුළතදී හිත අරමුණෙන් බැහැරව ඇති බව හඳුනා ගතිමි. මේ අඳුරගන්න මොහොතේදී මුලින්ම නැවත හිත ආවේ පොළවට පාදය තද වී ඇති තැනටයි. ඉන්පසුව අරමුණටයි. මෙහෙම අරමුණට හිත මාරු වෙද්දී වරක් දකුණු පාදයේ යට කොටසට හීරි වැටි ඇති බව දැනුන නිසා ඒ දෙසට හිත යොමු කළෙමි. යටිපතුලේ වූ රත් වූ දියරයක් එහෙ මෙහෙ ගමන් කරන්නාක් වාගේ තැන් වල ඇති වී නැති වී යන සුළු කම්පනයක් දැනුනි. ටිකකින් ආයෙත් මූලික අරමුණට හිත යොමු වුනි. නිදිමතක් එන බවක් දැනුන නිසා භාවනාව අවසන් කළෙමි. එපමණයි ස්වාමීන් වහන්සේ. හොඳයි, ආධුනික ගතියක් පේන්නේ නැහැ. වාර්තාකරණය හොඳයි. කාරණා 3-4ක් මතක් කරන්න පුළුවන්. එකක් තමයි මේ පරියංග භාවනාවේදී අරමුණේ කාලානුරූප වෙනස් වීම දැක ගන්නත් පුළුවන් වෙලා තියෙනවා, වාර්තා කරලා තියෙනවා. දෙක, යම් යම් බාධක ආවට අරමුණේ හිත කැඩෙන්නේ නැහැ කියලා කියනවත් වාර්තා කරන ඍජුයි. හිත කැඩුනට පස්සේ නැවත අරමුණට එනකොට කොහොමද කයට ආවේ, කොහොමද පයට ආවේ, කොහොමද ආනපානට ගියේ, කොහොමද හිරිවැටෙන දැමුනේ කියලා බොහොම ලස්සනට අහගෙන ඉන්න කෙනාට නිකන් චිත්‍රපටයක් පෙන්වනා වගේ ඒක පෙන්වන ගතියකුත් තියෙනවා. මේ හුඟක් මට හිතෙන්නේ කමඨාන් වාර්තා ගොඩක් අහුම්කන් දීමෙන් ලබන ලද පරිචයක් වගේ. ලියන එක පළවෙනි එක නම් මේක බොහොම හොඳයි. මේ විදියටම දිගට අරමුණ දිගට බලාගෙන ඉන්නකොට කාලානුරූපව ඇති වෙන වෙනස විශේෂයි වැඩි අවධානයකින් යුතුව ඉදිරියට යන්න කියලා කියන්න පුළුවන්. Peruvan Saranai Venerable Bhante, meditation object watching breath. Sitting symmetrically with eyes closed, I watch the in and out breath.
The breath was short and hard, a swinging motion from the beginning of the sitting. It became faster and faster. I tried to watch the beginning and end of gap in between, but this becomes difficult, and after a short time the breath was like a whirlpool and then disappeared. I remembered your guidance and was aware that I should be even more mindful as I could fall asleep or take a deep breath or get bored about. Felt my whole body was turned by 90 degrees to the right. With this distraction, I took a deep breath and felt the body turn to the original position. The breath reappeared still like a whirlpool and then disappeared again. I tried to observe the empty space when the breath disappeared, and after a few seconds had a compulsion to take a deep breath. I note that body becomes lighter, and at one stage the arms, hands feeling like they were not present. I had planned to sit for 45 minutes but had sat for an hour without realizing the time passing. Very little distraction noted. With much gratitude for your guidance, and thank you to all the organizers for this opportunity. May all attend the supreme bills of Nibbana. The report appear that things are happening very smoothly and progressing. So therefore maintain the trend and try to see the evolution of the primary object, and as and when it happens, how the body is reacting, how the mind is reacting, all the thing. Your response or your reaction must be minimal. Unless otherwise it is necessary, let the meditation to take care about everything, and you may find then the consistency, see the contentment in the meditation. So maintain the trend as long as possible. Now it's a matter of time, and then it is in progress. ගෞරවනීය ස්වාමින් වහන්සේ, පර්යංකේ වාඩි වූ සැනින් කය ඇතුළත ඇති සියුම් වූ විශාල දැනීම් රාශියකට හිත ඇදී යයි. ඉඳ හිට දැනෙන හුස්ම රැල්ලත් ගෙවී යයි. කයේ දැනීම්ද නැති වී යයි. සියල්ල නිශ්චලය. හිතට දැනෙන මායිම් කළ නොහැකි හිස් ප්‍රදේශයක් දෙසට හිත යොමු වේ. එහි රැඳී සිටිමි. ස්වල්ප වේලාවකින් කය ඇතුළත බිඳි බිඳි යන චුරුචුරු ශබ්දයක් ඇසේ. යම් ගැලීම් ස්වභාවයක් නලියමින් පිටතින් ඇත. කය ඇතුළත ශනිකව වේගයෙන් ගස්සා අතහරින බවක් දැනේ. සක්මන් කිරීමේදීද දෙපතුලේ චුරුචුරු ශබ්ද දැනෙන බව වාර්තා කර ඇත. රූපය සමුදයත් අත්ංගමයත් ප්‍රායෝගිකව දකින්න ආකාරය මේයි කිව හැකිද? වැඩිදුරටත් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. භාවනාවේදී ඔය මට්ටමේදී කියන්න තියෙන්නේ නොදැනීම දැනෙන්න පටන් අර ගන්න අවස්ථාවක් කියලා. මට මේක දැනෙන්නේ මම දැනගෙන හිටියේ නෑ. මේ දේවල් වැටහුනේ නෑ කියලා නොදැනීමට හුරු වෙන්න පටන් ගන්නවා. ඉස්සලා අපි දැනීමට හුරු වෙලා ඒක තුලින් ඇති වෙන ආත්ම විශ්වාසයෙන් තමයි නොදැනීමට හුරු වෙන්නේ. ඒ තුල තමයි ආධ්‍යාත්මික ගමන තියෙන්නේ. ඉතින් ඒක පටන් අරන් තියෙන්නේ. ඒක වෙලාවකට අත්ංගමයි කියලා කියන්නත් පුළුවන්, නිරෝධය කියලා කියන්නත් පුළුවන්, ශූන්‍යතාවය කියලා කියන්නත් පුළුවන්, තුච්ඡ භාවය කියන්න පුළුවන්, රිත්ත භාවය කියන්න පුළුවන්, අනාත්ම භාවය කියන්න පුළුවන්. දැන් ඒකේ ලකුණු පෙන්ලා තියෙනවා. ඒ නිසා ඒක ඔය දැනෙන දේ පිළිබඳ දැඩි අවධානයෙන් ඉන්න ගමන් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් හම්බෙන නොදැනීම පිළිබඳ දැනීමට බාධා කරන්නේ නැතුව ඔහොම ඉදිරියට යන්න අරින්න කියලා කියන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ, මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන අශෝක රාමනායක. ගෞරවනීය ස්වාමින් වහන්සේ, කයට දැනෙන ස්පර්ශය තුලින් හඳුනා ගන්නා රූපවල සතර මහා ධාතුන්ගේ ප්‍රකට භාවය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකගත හැකිය. නමුත් ඇසට ගෝචර, කනට ගෝචර රූපවල සතර මහා ධාතුන්ගේ ස්වභාවය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත හැකිද? මේවා සතර මහා ධාතුන් තුලින් දැක ගැනීමට ගියහොත් එය ප්‍රපංචයක් දැයි මට සිතේ. ඇසට රූප ගෝචර වන විට සියල්ලන්ම නාමයන් පමණක් දැයි මට සිතේ. කරුණාකර පහදා දෙන්න. ත්වන් සරණයි. දැකීම ඇසීම කියනකොට ඉතින් නාම රූප කොටස් එකතු වෙනවා.
බාහිර රූපේ රූපාරම්මණයක් අභ්‍යන්තර ඇහි ඔපයත් කර්මජ රූපයක් ඒ දෙක එකතු කරන විඥානයේ නාම ධර්මයක් එතකොට ඇති වෙන ස්පර්ශයේ නාම ධර්මයක් මේ හතරම එනත ඊට පස්සේ හම්බෙන මේ වේදනා කදාකවත් එකවර දකින්න බෑ. ඉතින් අපි එක එක දේවල් එක එක වෙලාවට දැකලා එකතු කරලා පූට්ටු කරලා තමයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා එතන දෙකම තියෙනවා. ඒ නිසා මොනම ධාතු මනස්කාරය හෝ නාම රූප වශයෙන් හෝ ප්‍රකට කරගන්න යන්න එපා. ප්‍රකට වෙන දේ මෙන්න මේකයි කියලා අවබෝධ කිරීමට දැනුම තියෙනවා මිසක්කා දැනුම ඉස්සර කරලා ප්‍රත්‍යක්ෂේ පස්සට දාන්න යන්න එපා. එන ප්‍රත්‍යක්ෂයේ අනුව මේ දේවල් මෙහෙමයි කියලා විස්තර කරන්න පුළුවන්. ඒකත් හුදු විස්තර කිරීම සඳහා පමණයි අවශ්‍ය. තමන්ගේ අවබෝධයට ඒක බලපන්නේ. ඒ නිසා මේ දැකීම ඇසීම වගේ ක්‍රියාවලියක් සතිපට්ඨානයේ අවසාන කොටසට එකතු වෙන්නේ ධම්මානුපස්සනාවට. ඒ නිසා අර මුලින් කියපු විදිහට ගැටෙන දැනෙන හැපෙන හතර මහ භූතයන්ගේ ප්‍රකට භාවය දිගේ ඉදිරියට ගියාම හරි අරව ලැබෙන අතිරේක ලාභ විදිහට සලකන්න. ඒ නිසා ඒ කායනුපස්සනාවට මුල් තැන දීලා ඉදිරියට යන්න කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව අවුරුදු 8ක් පමණ නොකඩවාම කරගෙන යමි. මූලික උපදේශ පරිදි මුල් කාලයේ කරගෙන යන විට ඉබේ කෙරෙන මට්ටම තුල කාලයක් කරගෙන යන විට සිතුවිලි ගොජයක් සමග නොකඩවාම කරගෙන ගියෙමි. එවිට ඔබ වහන්සේගේ උපදේශ පරිදි යට සූදානම් වී සක්මනට ගියෙමි. මෙලෙස කරගෙන යන විට මට තේරුම් ගියා සක්මන තුලින්ම දැනෙන සටහන් වලින්ම සිත තුළ තිබෙන ප්‍රිය භාවයත් අප්‍රිය භාවයන් දිගේ එකම ආකාරයේ ගුණ තුනක් ඔස්සේම සිත ගමන් කරන බව. එලෙස කාලයක් කරන විට ය අඩු වී එම සිත යට හිර වෙලා තිබුණු එකම සටහන් යම් මට්ටමකට දිය වෙන බවකුත් ඒ වාට තිබුණු වටිනාකම ගොඩක් අඩු වෙන බවකුත් දැනුණා. මෙය සක්මනින් පසුවත් විවේකීව ඉන්න හැම මොහොතකම නිරීක්ෂණය විය. සතිය ගිලිහි නොයන බවත් මම තේරුම් ගතිමි. මුලදී සිතුවිලි වලට විඩාව දැනුණත් සක්මන සතිය පිහිටවන විට පවක් සිදු නොවන බව හොඳින්ම තේරුම් ගියා. එසේම දවස අවසන් වන විට ආපස්සට හැරිලා බලනකොට දස අකුසලයෙන්ම මිදිලානේ කියලා අවබෝධ වෙනකොට සිත සහ ගත පුරාම විහිදෙන සතුට නිරන්තරයෙන්ම අත්විඳින්න සිටිමි. අවශ්‍ය නම් කිසිම සිතුවිල්ලක් නැතුව යටිපතුලටම හිත යොදවාගෙන විනාඩි 15ක් පමණ සිටිය හැක. එවිට කය සැහැල්ලු වීමෙන් පුදුමාකාර සතුටක් දැනේ. නමුත් මම සතිය අසතිය දෙක මතම මේ දේ දිහා බලාගෙන ප්‍රතිචාරයක් නොදක්වා නොකඩවා කරගෙන යමි. ලක්ෂ වාරයක් කර බලන්න කියන ඔබ වහන්සේගේ උපදේශය මුල් කරගෙන යමි. සක්මන පුරුද්දක් බවට පත් වී ඇබ්බැහි වීමක්ද. සතිය ජීවිතයට ලැබුණු ලොකුම සතුට නිසා එය අපොත ලබා දුන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව අත් වේවා. ත්වන් සරණයි. උපදේශ පතමි. මේකෙදී ඉංගී කරලා තිබුණා ඒ වෙලාවේදී අකුසල් නොවන ප්‍රදේශයේ මේ සක්මන් කරන වෙලාවේදී වචනයක් කතා නොකර සිටීමෙන් වචී දුස්චරිත 100%ක්ම නතර වෙනවා. ඒක පිළිබඳව අපිට අපේක්ෂා කළ යුතු දෙයක්වත් නැහැ. සක්මනේ ඉන්නවා වචන කතා නොකිරීම නිසා හුඟක් වෙලාට අකුසල් සිදු වෙන්නේ මූලයේ සම්පූර්ණයෙන් වෙයිලා. ඉතින් ඒක නිසා අපි අර අකිරියෙන් නැත්තම් විරමණයෙන් සම්මාදිට සම්මා සංකප්ප හරි ගියාන සම්මා වාචා හරියනවා. සම්මා වාචා කියන්නේ කතා කරන්නේ නැතු වෙන එක. ඉතින් මේ වගේ දේවල් ගැන සතුටු වෙන්න පටන් අරගත්තොත් අපිට කොරෝනාව හරි හොඳයි, එන්දිර නීති හරි හොඳයි, භාවනා හරි හොඳයි, උදේකලාව හරි හොඳයි. ඇතුළත තියෙන සැපේ සබ්බපාපසකරණම් කියලා ටික තේරෙන පටන් ගන්නකොට තේරෙනවා අපි මේ දැනුවත්කම තිබිලා කරන්නෙම ඔය ඒ විවේකේ නැති කරගෙන කුලයා කෙරේ ගණයා කෙරේ බැඳීගෙන කච කච ක්‍රියා කරන එක. ඉතින් මේකෙදි ක්‍රියාවක් නැ කරනවා තමයි. නමුත් ඒ වුණාට ඒ අර යමක් නොකර සිටීම කිසිම නොකර සිටින වෙලාවේ කිසිම දුස්චරිත වෙන්නේ නැහැ නේ. මේක දැනගත්තා නම් මේ අපි ජීවිතේ මල් අර වෙහින් පල් කියන එක තමයි තේරෙන්නේ. අපි හිතලා කෙරුවා නම් ඒකේ තමයි අකුසල් වෙන්නේ. ඉතින් මම එකයි විශ්තර කරේ සක්මන් කරනකොට කතා නොකර සිටීමේ ආනිසංස අන්නේ විදිහට ඒ සබ්බ පාපස අකරණන් තුලින් කුසල සුප සම්පදා වෙන හැටි පිළිබඳව ඒ අවදි භාවයේ දිගට තියාගෙන දිගට භාවනා කරන්න කියලා කියන්න පුළුවන්. ත්වන් සරණයි. Most venerable Mahathero, thank you so much for all your effort to teach us Dhamma, sitting meditation.
I start with Anapanasati. After a few seconds, the breath becomes subtle. I observe the subtle breath for a while. When Dhatu Guna slight variation appears very slightly on the head, which also disappears after a while. Then random thoughts appears, which also disappears if I don't intervene. Pain also appears and disappears. My mind goes from breath to Dhatu Guna, pain, thoughts. I just observe the base is always the breath. Walking meditation. I walk without noting left, right. I feel relaxed and calm. The mind keeps going to thoughts. In between thoughts, the mind comes to the sole of the foot. Please advise I am practicing correctly. Swamin Wahansa, may Bante attend Nibbana in this life itself. මම ආමන්ත්‍රණය කරන්නේ අමරනාත් කොහොමද මේ හේමන්ත කියනව ඇහින්නේ අමරනාත් ඇහෙනවා හාමුදුරුවනේ චුට්ටක් බ්‍රේක් වෙනවා. ඔව් බ්‍රේක් වෙනවයි සවුන්ඩ් එක ඉහළ පහළ යනවා. ඒක ඔක්කොටම ඒ විදිහට බලපානද කියලා දැනගන්නයි මම අමරනාත්ව ටැප් කරේ. ආගෙන ඉන්න අනික් අයට ඒ වගේ මේ කන්සිස්ටන්සි එක නැති ගතියක් තමයි තියෙන්නේ. මම හිතන්නේ හේමන්තගේ මයික් එකේ තියෙන එකක්. හැබැයි මොකක් හරි චරචර සද්දයක් එන්නේ. ඒක මේ ඒ වගේම වොලියුම් එක ඉහළ පහළ යන ගතියක් තියෙනවා. ඉතින් හේමන්තව මාරු කරන එක තමයි මට පේන්නේ හොඳම වැඩේ. මේ කවුරුත් කිට්ටුවක කවුරක්වත් නැහැ. ඉතින් මේ අදට ගහලා බැලලා වැඩක් නැහැ නේ. අද ඔහොම කරගෙන යන්. ඉතින් මේ කියපු මේ භාවනා උපදේශය ගැන කතා කරනකොට භාවනා මේ විස්තර ලියලා තියෙන විදිහට දැන් මේ අරමුණට ආද වේගන අරමුණට සමීප වේගන අරමුණට මූලිච්ච වේගන යාගෙන එන්නේ. එතකොට පුළුවන් තරම් මේ සක්මන් කරනකොට උදාහරණයක් වශයෙන් පියවර කීයක් සක්මන් කරන්න පුළුවන්ද? ඉඳගෙන ඉන්නකොට හුස්ම රැලි කීයක් දිගට බලාන යන්න පුළුවන්ද? ඒ බලාන ඉන්නකොට ඒ බලාන ඉන්න සක්මනේ පියවරේ එන්නේ වෙනස්කම් මොනවාද? ආනපාන වෙනස්කම් මොනවාද කියලා බැලුවොත් පෙනේ මේ වෙලාවේ. පෙනුනොත් වාර්තාවට දායි. වාර්තාව දැම්මට ඉතින් හේමන්ත අඩුපාඩු දාලා තමයි කියවන්නේ කමක් නැහැ. අපි දිගට බලමු මේ තොරතුරු අහුලා ගන්නත් තොරතුරු වාර්තාවට ඇතුල් කර ගන්නත් උපදෙස් දෙලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට හේමන්ත. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ගුරු උපදෙස් ඇතිව විදර්ශනා වඩන යෝගියෙකි. අප්‍රේල් 4 වෙනිදා අඩි 31යි අඟල් 8ක් දිග සක්මන් තීරුවක් වැලිදමා සාදා ගත්තා. එතෙන් සිට අකණ්ඩව දිනකට පැය 3-4ක් සක්මන් කරනවා. පැය 2-3ක් පර්යාංකය කෙරෙනවා. සක්මන් භාවනාව. වීරියෙන් සතියෙන් පාන්දර 6ට විතර සක්මන පටන් ගන්නවා. දැන් සක්මන කය වශී කරගෙන කයට සක්මන් වශී වෙලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මනේදී කයේ පුපුරා ඊට කුඩා අංශු එතනම ඇති වෙලා නැති වෙනවා දැනුණා දැක්කා ගැටීමක් හෝ නැවතීමක් නැහැ. ඊටාම වේගවත් පවතින ක්‍රියාවලියක් නියපොතුවල කවදාවත් මේ ස්වභාවය මීට පෙර දැක තිබුණේ නැහැ. ධාතු ලක්ෂණ එකිනෙකට අඩු වැඩි වෙමින් විපරිණාමයටපත් වෙනවා. 4:19 වෙනි දින සක්මනේදී ඔළුව ඇතුලේ ස්වභාවය විනිවිද දැක්කා. දැනුණා. එය විදතරාගත නොහැකි තරම් දැඩි වුණා. ක්ලාන්ත ගතියක් ආවා. එමිහිට වාඩි වුණා. මොහොතයි අනිත්‍යයි සියල්ල අවසන් නැවතත් සක්මනට ගියා. නාමය කියන දේ රූපය කරනවා. නාමයේ රූපයේ යෙන් පර්යංක භාවනාව. සක්මණෙන් පසු සාර්ථක පර්යංකයක් කෙරෙනවා. කෙරෙන්නේ බලා සිටීම විතරයි. කයේ ඇතිවීම නැතිවීම විනිවිද දකින්නවා. අත්දැකීම් සියල්ල නොලියමි. සහැල්ලුයි. අසහනයක් නැහැ. සාර්ථකත්වය සක්මන කිරීමයි. පර්යංකයත් එසේමයි කියලා දැනෙනවා. ධර්ම අවවාද ලබා දෙන සේක්වා. ෛරාංගනී පියලතා. ඇත්තටම භාවනාවට අවශ්‍ය වීරිය සක්මනේ ලැබෙනවා. ඒ වීරිය ඇති වෙන්න තියෙනවා නම් පේන්නේ ජවනිකා ශීඝ්‍රයෙන් මාරු වෙන්න පටන් ගන්නවා. නළු නිලිය බොහොම සක්‍රිය වෙනවා. ඒ නැත්තම් ජවනිකා මාරු වෙන්නේ මේට නළු නිලිය බොහොම කුසීත වෙනවා. ඉතින් ඒකට සක්මන හරි හොඳයි. ඉතින් මෙච්චර දිග සක්මනක් මේ හදාගත්තා කියලා ඇහෙනකොට සතුටක් තියෙනවා. ඒ නිසා බලන්න හැබැයි
අපි භාවනා කෙරුවත් නැතත් හයිඩ්‍රජන් පරමාණු ඇතුළත නියුට්‍රෝන ප්‍රෝටෝන කැරකෙන එකේ අඩුවක් නැහැ. එතන හීලියම් පරමාණු ඇතුළෙත් නැහැ. එනිසා මේ අංශු ඇතුලේ තියෙන තන්නේ කර ජවයක්. ඉතින් අපිට භාවනාවේදී මේ මම මාගේ නැතුව මේවා ධාතු වශයෙන් අංශු වශයෙන් බැලුවොත් කොයි වෙලාවෙත් කැරක් තමයි තියෙන්නේ. ඉතින් අපි හිතනවා මේ භාවනා කරන නිසා පේනවා කියලා. නෑ බලන නිසා පේන්නේ. ඕනම වෙලාවක බැලුවොත් ඒක තමයි. ඉතින් ඒක හදිස්සියේ මරණ මොහොතේ මරණ දෙයදී දැක්කොත් තමයි කලබල වෙන්නේ. දැන් මේක දැකලා තිබුණා නම් තේරෙන පටන් ගන්නවා මේ ධාතු දන්නෙත් නෑ මේ තියෙන ගෑනුවකද පිරිමියකද දතේද කටේද බඩේද නියපොත්තේද කියලා. ඒක කොයි වෙලාවෙත් තියෙන වේගයක. ඉතින් ඒක දකින්න පුළුවන් කියලා අපි හිතන්නේ නෑනේ මේ අන්වීක්ෂයකට දාලා මිසක් තතිය කණ්ණාඩියට දාලා. ඉතින් දකින්න පුළුවන් පහදෙලුවා. ඒ දකින්නකොට බය නැතු එකට යන්න තමයි බුදු කෙනෙක් අපිට පහළ විශ්වාසය ඇති කරලා තියෙන්නේ. අපිම අත්දැකලා බලාගන්නේ. ඒ නිසා හොඳට යන්න භාවනාවට ගියොත් හැම වෙලාවෙම තියෙන එකම ජවයේ තමයි. එකම සන්තතිය තමයි. ඉතින් ඒක කියලා දෙන්න යන්න එපා ගෙදර ඉන්න අයට. මොකද ඒගොල්ලෝ හිතයි පිස්සු කියලා. මොකද බලන්නේ නැති නිසා. ඒගොල්ලන් ඉස්සලා බලන්න පුරුදු කරලා බැලුවොත් පේන්නේ ඕක තමයි. ඕකේ ඉන්නා තාකල් කෙලස් නැහැ කියලා මතක තියාගන්න. ඕකේ ඉන්නා තාකල් දුස්චරිත නැහැ. ඒ නිසා මේ ජීවිතේ හම්බෙච්ච එක උපරිම ක්ෂණ සම්පත්තියෙන් ඉදිරියට යන්න තවදුරටත් සක්මන් භාවනාවයි පරියන්ක භාවයයි සම කරගනිත්වා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ සක්මන ටයිල් කළ පොළොව මත දෙපතුල් මත සතිය පැවැත්වීම මුළු සක්මන් කාලය තුළම 90ක් පමණ දැන් පවතී. සෙමෙන් සක්මන කළෙමි. දෙපතුල වැඩිපුර වදින ස්ථානවල සුමට බව දැනුනි. චලනය විලුඹ තුලින් පටන්ගෙන පතුලේ ඉදිරිපස සහ ඇඟිලි පොළව අල්ලා ගන්නා තුරු සිදුවෙන කුඩා ක්‍රියා කොටස් සමූහයක එකතුවක් ලෙස පෙනුනි. පිටක වම් පායේ රේඛීය මාර්ගයෙන් පිටතට ගොස් නැවතත් තුලණය වීමද සිදුවිය. පතුලේ තුලණය රැඳීම කුඩා ක්‍රියා කොටස් ගණනාවක් ප්‍රදේශ ගණනාවක එකතු වීමෙන් සිදුවන ආකාරය ප්‍රකට විය. සියුම් ස්පර්ශ ගණනාවක් අතරින් පතුලේ මැද කොටසේ සීතල වැඩිපුර විටක ප්‍රකට වෙයි. විටක සතිය පතුලේ ඉහළ ඇඟිලි තුඩු යට ඇති අධික තෙරපීම මත වැඩිපුර ප්‍රකට වෙයි. දෙපතුල මාරු වීම තුළදී ඇතිවන සතියේ අපැහැදිලිකම සෙමින් සක්මන් කිරීම තුළදී අඩුය. දකුණු පතුලේ සීතල වම් පායට වඩා ටිකක් ප්‍රකටය. ලං වී නොබැලෙන අවස්ථාවලදී විලුඹේ සිට පතුලේ පිටත ධාරය මතින් ඉදිරියට යන තෙරපුමත් ඉන්පසු ඇඟිලි වල යටපෙදෙසේ ඇතිවන තද තෙරපීමත් පතුලේ මැද සීතල ස්ථානයත් බර තුලණය වෙන චලනීය ක්‍රියා පතුලේ මැද කොටසකින් එන බටර්ෆ්ලයි ඉෆෙක්ට් මහපට ඇඟිලි දෙක යට වේදනා සහගත කෙටීම් එක ලෙසට එකතැන ප්‍රකටව දැනුනි. වේදනා වැඩි ස්ථානයට ලං වී බැලූ විට එම ස්ථානය දෙපතුල් දෙකේම එක ලෙස ප්‍රකටව දිගටම දැනේ. එහි තියුණු වීම සහ මදක් නිලීන වීම දැනේ. අනෙක් ස්පර්ශ එවිට අප්‍රකටය. බෙල්ල දෙපැත්තේ සිට ඉහළට ඇතිවෙන අධික තෙරපීම් වලට සිත පිටයයි. 3-4 වරක් ඇස සමග අවධානය පිටට ගියාය. එනමුත් එහිදී දෙපතුල තුල ඇති දැනීම තිබුණි. ශබ්දය විටින් විට ඇසුණි. නැවත වේගයෙන් දෙපතුලට සතිය පිහිටියාය. එවිට සියල්ල එක ලෙසම සතිමත් ලෙස දැනෙනවායයි පෙනුණත් එම කුඩා ක්ෂණ කාල කොටස් තුල සිත අරමුණ අත්හැර ඇති බව නොපෙනිනුනි. ස්පර්ශ කොටස් වලට සතියෙන් ලංවීමේදී අනෙක් ස්පර්ශ නැති බව දැනීමේ අත්දැකීමෙන් මෙම කරුණ අවබෝධ විය. පර්යංකය හුස්ම රැල්ල ස්වභාවික ලෙසට හසු වෙන ලෙස සතිය පැවතුණා. ආරම්භයේදී ආලෝක ස්වභාවය මත කුඩා වේලාවක්ද පසුව සෙමෙන් හුස්ම රැල්ලට ඉබේම සතිමත් වුණා. හුස්ම රැල්ල කෙටිවීම සහ සියුම් වී ගොස් නාසයේ මුලටම ප්‍රකට වුණා. සියුම් වීම තුලදී එය ස්වීට් බ්‍රීතිං මට්ටමේ පැවතුණා. හුස්ම වම් නාසය තුල ප්‍රකට වීම වැඩි. තෙත් ගතියක් එහි ඇති බව කලින් කල ප්‍රකට වුණා. හුස්ම රැල්ල සැහැල්ලු වන විට ආලෝක තිරයක් මතුවිය. එහි සියුම් අපැහැදිලි පිම්බීම් සහ පිපිරීම් තත්ත්වයක් පැවතුණා. ආනාපානයද එහි තිබුණා. කුමකටද සතිමත් බව පිහිටා ඇසිදයි හඳුනාගත නොහැකි වුණා. සම ස්වභාවයක් වුවද ආනාපානයට වැඩි ඡන්දය ඇති බව දැනුණා. නැවත හුස්ම රැල්ලට සම්පූර්ණ සතිය පිහිටා සිටියා. ආලෝකය පසුකර පහළ අන්ධකාරයට යන ස්වභාවයක් ප්‍රකට වුණා. ඒ වන විට හුස්ම රැල්ල නැවත සතිමත් වෙන අවස්ථාවක් විය. ඔබ වහන්සේ කියන අලුත ඉපදුන ගව පැටියා රකින්න මවගේ ඇස ගැන කමටහන ලියන විට සිහි වුණා.
හුස්ම රැල්ල මුල් කාලයට වඩා දැරීමට අපහසු ආතති මට්ටමකින් දිගු වීම සිදු වුණා. හුස්ම රැල්ලේ මුල අග අත්හැරීම සහ පහළ වැටීම සිදුවීම සිදු වුණා. දැනුණා. නැවත සැහැල්ලු වීම සහ කෙටි වීම යන චක්‍රය කිහිප වරක් සිදු වුණා. ආශ්වාස හුස්ම පිටවීම ස්වීට් බ්‍රෙත් ලෙස මැද භාගයේදී වම් නාසය තුල ප්‍රකට වුණා. අතර මැදදී කලින් කල සිත අපැහැදිලි වුණා. ආනාපානය තුල නිලීන වන විට සිත සිතුවිල්ලක පැටලී ගියා. මතකය හොඳින් තිබුණා. නිදි බවක් වැනි අපැහැදිලි බවක් සමග සිතුවිල්ලක් මත පවතින බවද දැන සිටියා. අපැහැදිලි දැනීමක් පමණක් තිබුණත් මිදීමට බුද්ධියක් නැත. නැවතේම අවස්ථාවෙන් මිදී හුස්ම රැල්ලට එන විට සතිය හොඳින් ප්‍රකට වුණා. හුස්ම රැල්ලට වැටීම සමහර අවස්ථාවල ක්ෂණික ලෙසද සිදු වුණා. එවිට හිත සිතුවිල්ලකට පිට ගිය බවද දැනුණා. අඩ නින්දක ස්වභාවයක් සහ වෙහෙසක් එහි තිබුණ බව දැනුණා. මේ අවස්ථාව බලාපොරොත්තු වී ගියද සිදුවේ. මෙම අවස්ථාව චක්‍ර ලෙස සිදුවන බව මතකයි. කලින් කල ශබ්ද ප්‍රකට වන විට අවධානය සියුම් ලෙස එහි පවතින බව ශබ්ද වලින් මිදී නැවත ආනාපානයට හසුවන විට කුඩා අවකාශයකින් පෙනුණා. පැයක් අවසන් වන විට හුස්ම රැල්ල ඊ타මත්ම සියුම් වී ගොස් තිබුණා. වම් නාසය තුල දැනීම දිගටම ප්‍රකටය. ආතතිය හුස්ම තවත් සියුම් වීමේදී වැඩිය. හිස කෙලින් තැබීමෙන් පීඩනය වැඩි නිසා හිස පහළට නමා උඩුකය ඉදිරියට නමා ගැනීමට සිදුවිය. එවිට අපහසුාවක් නොදැනෙයි. හුස්ම රැල්ලේ ආරම්භය එහි නිරෝධයේ ආගම රැඳී ඇති බව දැනුනි. බොහෝ සියුම් වන විට හුස්ම රැල්ලේ ආරම්භය ඊ타මත්ම සියුම් විය. අප්‍රකට මට්ටමට සියුම් විය. අන්තයේදී ආශ්වාස ගැස්මක් ලෙස දිස්විය. කුඩා ආතතියක් රැල්ලක් මෙන් නාසය තුල දැනේ. නැවත සියුම් අපැහැදිලි බවක් ඇත. පසුව ප්‍රශ්වාසයේ සියුම් කොටසක් පෙනෙයි. නාසය බුරුල් වී හුස්ම රැල්ල කෙටි සහ සියුම් විය. රිද්මය ඒකීය බවක් තිබුණි. නැමී තිබූ කකුලේ වේදනාව ප්‍රකට වීම නිසා නැවත පහසු ඉරියව්වකට වෙනස් කෙරුවද හිස පහළට නමා භාවනා කිරීමට සිදුවිය. ලිවීමට මතක තිබුණු කරුණු මෙසේ ලියවෙමි. කෙටි කිරීමට නොදැනෙන නිසා සමාව අයදිමි. මග පෙන්වන ඔබ වහන්සේට පින් අත් වේවා. නිස්සාරණ වනයේ ස්වාමින් වහන්සේලාට පින් අත් වේවා. සතිපාසලට සහ සංවිධායක මණ්ඩලයටත් පින් අත් වේවා. තෙරුවන් සරණයි. මේ විදිහට දිගට ලියනකොට කෙටි කරන ක්‍රමේ මතක් වෙයි. ඒක තමයි අපේ ජීවිතයේ තේමාව, අපේ ජීවිතයේ ව්‍යාකරණය, අපේ ජීවිතයේ භාෂාව හැදෙන්නේ. ඉතින් ඔය වගේ රචන දෙක තුනක් දිගට ලියන්න වෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. නැත්නම් ඕකම නැවත නැවත කරනට ඔක ඔච්චරම විස්තර නැතුව කෙටියෙන් සටහන් කිරීමේ ව්‍යාකරණේ රචනය ඉක්මනට හැදෙනවා. ඒ නිසා භාවනා ක්‍රමයේ කියන දෙයක් ඇත්තේ නැහැ. ලියලා තමයි ලියපුදී නැවත කියවලා බලන්න. ඒතකොට තමයි පුළුවන් වෙයි අසන්නක පැත්තෙන් ඒක එඩිට් කරන්න නැත්නම් ඒවට කියන අපි සුද්ධ කරනවා කියලා. ඒ සුද්ධ කිරීමේ කටයුත්ත නොබෝ කලකින් සිද්ධ වෙනවා. බය වෙන්න එපා. ඔහොම කරගෙන යන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්න අවසන් වෙනවා. මේ ප්‍රශ්නෙත් එක්ක මේ මොහොතේ ලැබිලා තියෙන අනිත් ප්‍රශ්න මම හෙට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ස්වාමීන් වහන්සේ විනාඩි කිහිපයක් තියෙනවා. තව කවුරු හරි ප්‍රශ්න අහන්න ඉන්නවා නම් අමරනාත් සංඥා කරොත් ඒ අයට අහන්න පුළුවන්. ඒකම ස්වාමීන් වහන්සේට පොඩි මතක් කිරීමක් කරන්නේ අදට මාස 3කට ඉස්සෙල්ලයි කමල් මහත්තයා නැති වුණේ. කමල් මහත්තයා මතක් කළා මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා කරමු කියලා මම ඔබ වහන්සේට ගෞරවයෙන් යෝජනා කර සිටිනවා. ඇත්තටම චම්පා මට කතා කරා මේ තියෙන ඇඳිනිදේ තත්ත්ව නිසා ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා දාන දෙන්න බැරි බවත් කියලා මට දැනුම් දුන්නා. ඉතින් මම ඇත්තටම කමල්ගේ පවුලේ වැඩි හිටියෙක් වගේ තමයි කටයුතු කරන්නේ. නම්බර එක රින් වෙන්නේත් කමල් අමුල් දෙනී කියලාමයි. ඒ නිසා මේ මං කිව්වා ඒ ගැන මොකක්වත් කර බය වෙන්න එපා. අපිට කරන්න පුළුවන් දේ කරමු කියලා. ඒ නිසා අපි ධර්මදේශන අනිමාවේ මං හේමන්තර මතක් කරනවා මේ මතක් කරා වගේ ධර්මදේශන අනිමාවේ දවසේ පින් පැමිණීම කමල් මහත්තයා වෙනුවෙන් කරමු. ඉතින් අපි අද මේ virtual retreat කරනවා. අපි ඉහළ මට්ටමක ඉන්නවා කියලා මට නම් සන්තෝෂිකුත් තියෙනවා. නමුත් කමල් මහත්තයා අපිට උර දෙන වෙලාවේ අනේ වහලෙට මුදුරුංගුරු කැටයක් හොයාගන්නේ කොහොමද? ලයිට් බිල ගෙවාගන්නේ කොහොමද කියන මට්ටම තිබුණේ. කමලුත් එච්චර සල්ලි තියෙන මිනිසෙක් නෙවෙයි. නමුත් ඒ සම්බන්ධතා හරහා ඇති කරපු ඒ මොකද්ද කියන්නේ වේදිකාව මම නම් ඉදා ඉඳලම දැන් හිටියා මේක සාර්ථක ගමනක් කියලා. නමුත් කමල් කෙරුවේ බොහොම අමාරුයි. ඒකට ඇත්තටම චම්පලා එහෙම වලියකුත් ඇද්දා. ඕගොල්ලෝ ගිහිල්ලා ස්වාමීන් වහන්සේ අම්බෙලා බණ අහලා ඉනවා අපිට ස්වාමීන් දකින්නත් නැහැ. අපිට පෙන්වන්න මේකත් නැහැ. අපි
පස්සේ තමයි මට මතකයි හේමන්තලත් තමයි අපිට සම්බන්ධ වුණේ ඔය මැටි අම්බලමේ වැඩසටහනේදී. ඒ දවස්වල කමල් ඇවිල්ලා 200කට විතර තේ හදනවා. ඒ තරම්ම මේ මුල ඇද්දා. ඒ නිසා අපිට හුඟක් ಗುಣ කතරන කරන්න පුළුවන්. නමුත් ඒ වෙච්ච අවශ්‍ය නැහැ. මොකද මේ කමල් කරගත්ත ಗುಣ ටික කමල් ගාව තියෙනවා. ඔක්කොමලා පවුලයටත් උදව් කරනවා. අපි මුදිතා හිතෙන් කමල් වෙනුවෙන් මේ අවස්ථාවේදී රැස් කරගන්න ලද පින් පමුණුවමු. මම මතක් කිරීමක් කරනවා හේමන්ත මහත්තයාට මේ අවශ්‍ය ධර්මදේශනාවෙන් පස්සෙත් පොඩි ඒ වෙනුවෙන් මතක් කිරීමක් මට කරන්නයි කියලා. ඒකලා අපි ඒක මේ දෙයයන් පින්දී මාදී කරන වෙලාවේ සමල් ශීපත් කමල් ශීපත් කරමු කියලා මම මේ අවස්ථාවේදී කියලා අපේ සාකච්ඡාවේ නිමාවට යනවා. නමුත් නිමාව වෙන්න ඉස්සෙල්ලා අමරනාථ කතා කරනවා. අමරනාථ තියෙනවා නම් කවුරු හරි ඉදිරිපත් කරන දේවල් මේ වෙලාවේ හැටියට ඉදිරිපත් වෙන ප්‍රකාශන අමරනාථ අවස්ථාව ගන්න කැමති නම් අපිට තියෙනවා තව විනාඩි 10කුත් 5කුත් අතර කාලයක්. අමරනාථ ඇවිල්ලා තියෙනවා හාමුදුරනේ කෙනෙක්ගෙන් රික්වෙස්ට් එකක් ප්‍රියංකාගෙන්. මම ප්‍රියංකාව අන්මියුට් කරනවා දැන්. ත්‍රිවන් සරණයි. ප්‍රියංකාට ඇහෙනවද? හරි ප්‍රියංකා කතා කරා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඇහෙනවා ත්‍රිවන් සරණයි. මට ප්‍රශ්නයක් එවලා තියෙනවා. ගෙහන්සා රාජපක්ෂ වේයන්ගොඩ වයස අවුරුදු 13යි. ඇහෙනවද මාව? ඇහෙනවා. ගෙහන්තනම් ඇහෙන්නේ ප්‍රියංකාව ඇහෙනවා. ගෙහන්සගේ ප්‍රශ්නේ අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. පළමුව හොඳින් හරිබැරි ගැසී හිඳගෙන තම ශරීරයේ දෙස හිතෙන් බැලුවෙමි. මගේ මූලික කර්මස්ථානයේ ඌයේ ආනාපාන සතියයි. හුස්ම ඉහළට ගන්නා විට නාසයට සිසිල් ස්පර්ශයක් සමග හුස්ම රැල්ල උඩුතල්ලේ වැදෙනු දැනිනි. පහළට හෙළන විට උණුසුම් ස්පර්ශයක් පමණක් දැනේ. ආරම්භයේදී හුස්ම පැහැදිලිව දැකිය හැකිය. එසේ ටික වේලාවක් බලා සිටින විට සිත විවිධ සිතිවිලි වලට ගමන් කරයි. නැවත හුස්මේ ස්පර්ශය නහයට දැනි හිත භාවනාවට යොමු කරමි. ටික වේලාවකින් පසුව හුස්ම අපහැදිලි ගතියක් දැනෙන අතර එවිට හිත නිතර සිතුවිලි වලට ගමන් කරන බව දැනේ. මද වේලාවකින් කකුලේ වේදනාවක් ඇතිවිය. කකුලේ විලුඹ ප්‍රදේශයේ හිරිවැටි ඇති බවත් දණහිස් හා බත් කෙන්ඩෙහි වේදනාවක් ඇති බව දැනුනි. වේදනාව වැඩි වන විට එය වේදනාවක් ලෙස මෙනෙහි කළෙමි. එවිට වේදනාව වැඩි විය. වේදනාව ඉවසීමට අපහසු වුවද මම ඉරියව්ව වෙනස් නොකළෙමි. නමුත් වේදනාව අඩු වූයේද නැත. මද වේලාවකින් සීනුව නාද විය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වයස 13යි කියලා තිබුණේ ප්‍රියංකා. ඔව් වයස 13යි ස්වාමීන් වහන්සේ. මම දන්නේ 31ද කියලාත් වැරදිලා ලියලාද කියලාත් හිතෙනවා. මොකද බොහොම ලස්සනට විස්තර කොටක් තියෙනවා. අයිති ඒකෙදී අර අරමුණ විශේෂ මානපාණී කද ලස්සන වචනයක් දාලා තිබුණා. පැහැදිලි නැත් තත්ත්වයටපත් වෙනවා. හිත පිට යන පටන් අර ගන්නවා. අන්න මේ තඩමාරුවේ සතිය වැඩිවීමක්ද සිදු වෙලා තියෙන්නේ අඩුවීමක්ද සිදු වෙලා තියෙන්නේ කියලා ලියලා නැති එක නම් මම පැහැදිලිව මම තේරුම් ගන්නවා චෝදනාවක් කතා කරන්නේ. මෙන්න මෙතනදී මේ අරමුණ ඩල් වේගන යනවා අරමුණ ඔද්දල් වීගෙන යනවා. එතකොට ඒ වටෙන් ගොඩෙන් ඔක්කොම අරමුණු වලින් ඇවිල්ලා හොල්මන් එන්න පටන් අර ගන්නවා. අන්න ඒක ලොකු ඉදිරි ගමනකට පෙරහුරුවක්. අන්න එතනදී Taman ළඟ සතිය ඩබල් කරන්න ඕන. රේන්ෆෝස් කරන්න ඕන. බූස්ටර් ඩෝස් එකක් දෙන්න ඕන. එහෙම නොවුනොත් එහෙම ඔතන නිකන් තෝන්තු වීමකට එන්න පටන් ගන්නවා. තෝන්තු වීම කියන්නේ ඒ අරමුණේ විපරිණාමයක් අරමුණේ වෙනසක් සිදු වෙන්න හදන අවස්ථාව. එතකොට ඒක කඩා ගන්න නැතුව ඒක දිගේම ඉදිරියට යන්න නම් ඒ කම්මැලිකම තෝන්තුකම ඩල් ගතිය තියෙද්දිම ඉදිරියට යන්න අතවාසියේ සතියක් තියෙන්න ඕන. නිසා අනිත් දවසේ යනකොට සූදානම් වෙන්න මේ අනිත්‍යව ගැන මම එච්චර කතා කරන්න යන්නේ නැහැ. මේක ගැන විතරයි කියන්නේ. ගිහිල්ලා මේ ඩල්නස් එක මේ කම්මැලිකම මේ තෝන්තු ගතිය තියෙද්දි වෙන අරමුණට පාවා දෙන්නෙත් නැතුව කඹේ විදින කෙනෙක් වගේ වැටෙන්නේ නැතුව දිගට කරගෙන යන්න නැවත නැවත උත්සාහ කරන්න. ඒ මොකද ගැම්ම ආවට පස්සේ ළඟ එනවා. අන්න ඒකට සූදානම් යන්න කියලා කියනවා. එච්චරයි මට කියන්න තියෙන්නේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ලැබිච්ච ප්‍රශ්නයක්. ඔව්. එහෙනම් ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. පර්යංක භාවනාව. පින්වත් ස්වාමීන් වහන්සේ මම මෙතන ඉඳගෙන සිටනවා කියා සිතුවෙමි. මම මුලින්ම බාහිර ලෝකයේ ශබ්දවලට සවන් දුන්නෙමි. මට විදුලි පංකාවේ හඬ, වාහනවල ශබ්දය, සුළඟට කොළ ලෙලදෙන හඬ ඇසුනි. වාහනවල ශබ්දය අඩු වෙවි වැඩි වෙවි ඇසුණා. මට විටක කිසිම ශබ්දයක් ඇසුනේ නැහැ. ඉන්පසුව මම ක්‍රමයෙන් මගේ සිත මගේ කයට ගත්තා. මම ගන්නා හුස්ම මට දැනුණා. එම වාතය නහයේ වැදුණා. ගන්නා වාතය සීතල බවද දිගු බවද දැනුණා. පිට කරන වාතය උණුසුම් බවද කෙටි බවද දැනුණා. මගේ බඩ පිම්බෙන බව හා ඇකිලෙන බවක්ද දැනුණා. ඒ අතරේ හිස් තැන්ද තිබුණා. මගේ කකුලට මුලදී ලිස්සිල්ලක් සිසිලසක් උණුසුමක් හා වේදනාවක් දැනුණා. මුළු ශරීරයම උණුසුමක් දැනුණා. මට මගේ ශරීරයේ හදවතේ ඩබ් 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 ශබ්දයේද සමහර වෙලාවට ඇසුණා. මට විවිධ සිතුවිලි ආවා. මට එක එක රූප පෙනුණා. මම ඒවායේ ගැටෙන්නේ නැතුව බලා සිටියා. මම විනාඩි 15ක් පමණ භාවනා කර තිබුණා. මේ එවල තියෙන ස්වාමීන් වහන්සේ ජයමිනි ලෙහන්සා කියලා ගාල්ලේ සවුත්ලන් බාලිකා විද්‍යාලයේ 8 වෙනි වසරේ දුවණියක්. ඉතින් පොඩි ළමයි මේකට මේ විදිහට සම්බන්ධ වෙන එක ගැන ඔය ලොකු අට්ටේ නම් කැමති නැතිව තේවෙනවා නම් කැමතියි. ඔය කොච්චර කිව්වද? ඒ නිසා ඒ ළමයින්ට කිලින්ම කතා කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් තරමකට අපි වේදිකාව සකස් කරලා දෙනවා. හරි වටිනවා. ඉතින් ඒ නිසා මේ මෙච්චර ඇඳෙන නීතිය තියෙද්දිත් වාහන යන වෙනවා කියලා මට ඇහුනේ. ඇඳෙන නීතිය දාගත්තේ අපි හුඟක් කතා කරලා මේ වාහන යන එක නතර කරන්න. ඉතින් ඒ තියෙද්දිත් ලබ්ඩබ් එනවා, ඇඟ ඇතුලේ තියෙනවා දැනෙනවා. ඉතින් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ සතිය දිනු වෙන නිසා තමයි. ඉතින් ඒවට තරහ වෙන්න එපා. ඒවට නඩු කියන්න යන්න එපා. අරියාදුවට ගන්න නැතුව ඒ දැනෙන්නේ සතිය නිසයි කියලා වර්තමානයේ හිටි බාට හොඳම ප්‍රත්‍යක්ෂණයක් කියලා ඔය වගේ තොරතුරු පුළුවන් තරම් අහුල ගන්න පුරුදු වෙන්න. අහුලගෙන වාර්තාවට ඇතුල් කරන්න. එතකොට Tamanට දෙයක් නිරීක්ෂණය කිරීමේ ශක්තිය සහ දෙයක් රචනා කරලා ඉදිරිපත් කිරීමේ ශක්තිය අතින් ලොකු දියුණුවක් හම්බ වෙනවා. ඇත්තටම අධ්‍යාපනය කරන්න ඔච්චරයි. අධ්‍යාපනය කියලා වෙන මොකක්වත්ම නැහැ. Taman නිරීක්ෂණය කරනකොට බොහොම හොඳට මේක නිරීක්ෂණය කරන්න. ඒක බුරුම් භාෂාවෙන් කියන්නේ බලන්නාට පේනවා. බැලුවේ නැත්තම් පේන්නේ. දෙක ඒ දැකපු දේ දැකපු විදිහටම ඉදිරිපත් කරන එක. ආන්නේ දෙක අතින්ම මේ හොඳ ප්‍රගමනයක ලකුණු පේන්න තියෙනවා. පුළුවන් තරම් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කියලා මතක් කරනවා. අපේ gediya හඬ වෙන තත්දයක් නම් ඇහෙනවා. ඇහුණා සාවින්ස්. අපි එහෙමනම් ප්‍රශ්න උත්තර වාරය මෙතනින් අවසන් කරමු ස්වාමීන් වහන්සේ. මට හිතෙනවා සමහර වෙලාවට අර හේමන්ත කතා කරනකොට ආපු තද්ද මගේ මයික් එකේමද කියලාත් හිතෙනවා. මේ හැබැයි හේමන්තගේ කටහඬ ඉහළ පහළ යෑමෙන අපිට පාලනයක් කරගන්න බැරි ගතියක් තිබුණා. මයික් එක වයර් එකක් එහෙම චර්චර ගන්න සද්දකුත් තිබුණා. කොහොම හරි මම හිතන්නේ වැඩි පිටිසකට ඒක එච්චරම අන්තර්ගතයේ තේරුම් ගන්න බැරි තරම් කරදරයක් වුණේ නැහැ කියලා හිතනවා. එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මේන් එනං සතිವಾರේ સમાપ્ત කරමින් ශිරු දිනාට සමුද වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.